සෑ වාර්ෂික වස්සාන පින්කම් මාලාව घटिकार සෑරදුන් නමදින් සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සීලේ අදිෂ්ඨාන කරගෙන කියන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි වැරදිකාම සේවනයින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වෙත්වා සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි
සාදු සාදු. අපට මේ ධර්මයේ කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අසපුවේ වැඩ සිටින මහා සංඝරත්නයේ අවසරයි, පින්වත්නි, වස්සාන සමයේ යෙදෙන පින්කම් මාලාවකින් අදත් එක් දවසක් මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ ඒ අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සූත්‍රයක් තිබෙනවා, කරණීය මෙත්ත සූත්‍රය. ආනි කරණීය මෙත්ත සූත්‍රයේ අනුසාරයෙන් එක එක කරුණු විග්‍රහ කරගෙන ධර්මකාරණා ශ්‍රවණය කරලා ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්න අදහසින් තමයි මේ පිංගුතුන් අද මෙතෙන්ට පැමිණිලා මේ ධර්මය අහන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වෙනකොට මේ පිංගුතුන් කරුණු 9ක් ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රයේ පළමුවෙන් සඳහන් වෙනවා සක්කෝ. ඒ කියන්නේ කුසල් වඩන්ට දක්ෂ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා සඳහන් වුණා. ඒ වගේම උජු. ඒ කියන්නේ ඍජු බව. එයා ඍජු කෙනෙක්, වංක නැති කෙනෙක් වෙන්නේ නැතුව තම ජීවිතේ ඍජුව පවත්වගෙන යන්නේ කොහොමද කියලා මේ පිංගුතුන් දැනගත්තා. ඊළඟට තමයි සූජු. වඩාත් අවංක වෙන්නේ කොහොමද? ඒකත් දැනගත්තා. සුවච අපිට ඕනම කරන එකක්. කීකරු කෙනෙක් වෙන්නේ කොහොමද? දැනගත්තා. මෘදු චරිතයක්. ගොරෝසු නැති මෘදු කෙනෙක්, අහිංසක කෙනෙක්, මෘදු චරිතයක් ඇති කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. අනතිමානී, මාන්නයක් නැතිව නිහතමානී කෙනෙක්. නිහතමානී බව අපේ ජීවිතවලට ධර්මයේ අනුසාරයෙන් ලබා ගන්න, ඇති කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඊළඟට සන්තුස්සකෝ, ලැබුණු දෙයින් සතුටු වෙන්නේ කොහොමද? අන්න ඉගෙන ගත්තා. සුභර, පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා ඒකත් ඉගෙන ගත්තා. ඊළඟට අප්පකිච්චෝ, වැඩ කටයුතු අඩු කරගෙන අඩු වැඩ වලින් යුක්ත වෙන්නේ කොහොමද ඉගෙන ගත්තා. අද ඉගෙන ගන්න තියෙන්නේ 10 වෙනි කාරණාව. ඒ තමයි සල්ලහුක වුත්ති, සැහැල්ලු පැවැත්මක්. අපේ ජීවිතවලට අපි සැහැල්ලු පැවැත්මක් ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. අපි කල්පනා කරොත් අපි හැමෝම ආසයි අපි කාගෙන් හරි ඇහුවොත් ඔයා සැහැල්ලුවෙන් ඉන්න කැමතිද?
කියලා ඇහුවොත් ඕන කෙනෙක් කියනවා අනේ ඔව් මං අනේ සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්. එතකොට සැහැල්ලුවෙන් ඉන්න කැමති සැහැල්ලු බවට හැමෝම කැමති දෙයක්. සැහැල්ලුවෙන් ඉන්න ඕන කියන එක ආස කරන දෙයක්. නමුත් අපි දන්නවා අපි ආස කළාට අපිට හැමදේම ලැබෙනවද? කිසිවක් ලැබෙන්නේ නැහැ නේ ආසාවෙන්. ප්‍රාර්ථනාවෙන් ගන්න බෑනේ. එතකොට අපි සැහැල්ලු බවට ආස වුණත් අපි පැතුවත් ඉදී අපිට ගන්න බෑ. අපි පතන අපි ආස කරන සැහැල්ලු බව අපිට නැති කරලා දෙන්නේ දෙවියෙක් නෙමෙයි. බ්‍රහ්මීකුත් නෙමෙයි. වෙන මිනිසෙකුත් නෙමෙයි. ඊ තමන් සොයන සැහැල්ලු බව නැති කරගන්නේ කවුද? තමමයි. එතකොට තමාම සැහැල්ලු බව නැති කර ගන්නවා කියලා කියන්නේ එයා වැඩ ගොඩ ගහ ගන්නවා. හැම එකක්ම බාර ගන්නවා. එයා ඔළුවේ ලොකු ප්‍රශ්න ගොඩාක් දැන් තියාගෙන ඉන්නේ. යතනත් වැඩ මෙතනත් වැඩ. එයාට ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න ගොඩක් තුල ඉන්න කෙනාට අන්න නැති වෙනවා ඔහුගේ සිත තුල සැහැල්ලු බවක්. සැහැල්ලු බව නැති වුණාට පස්සේ එයා නිකන් පිස්සෙක් වගේ. ඉන්නේ කොහෙද මතක නැහැ. කියන්නේ මොනවද මතක නැහැ. කරන්නේ මොනවද මතක නැහැ. කෑවද බීවද මතකත් නැහැ. මොකුත් මතක නැහැ. එයාට ඔළුවේ ප්‍රශ්න ගොඩක්. එතකොට එයාගෙන් අන්න මග හැරෙනවා සැහැල්ලු බව. ආනි සැහැල්ලු බව මග හැරිච්ච නිසා වර්තමානයේ ගොඩාක් අයට තියෙනව නේද? මානසික පීඩනය. මානසික අවපීඩනයට ලක් වෙලා අද වර්තමානයේ කී දෙනෙක් බෙහෙත් ගන්නවද? අද කී දෙනෙක් ඒ මැත්තේම ඉන්නවද? ඒ අයට කවුරුත් පිට වෙන්න කිසිවක් නැහැ. අන්න අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා කොහොමද අපි සැහැල්ලු බව ඇති කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ධර්මයේ හික්මෙන භික්ෂුවක් ඉන්නවා. එක සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ සේක පරිහානීය කියලා. සේක කියලා කියන්නේ මේ පින්වතුන් දන්නවනේ ධර්මයේ හික්මෙන කෙනාට. එතකොට ධර්මයේ හික්මෙන කෙනාගේ පරිහානිය පිණිස පවතින කාරණා තියෙනවා. එතකොට පරිහානිය පිණිස ඔහුට පවතිනකොට අන්න එයාගේ නැති වෙනවා අර අපි කියපු කාරණා ඔක්කොම. එයාට කුසල් වඩන්න බැරි වෙනවා. එයාගේ ඍජු බව නැති වෙලා යනවා. අවංකකම නැති වෙලා යනවා. කීකරුකම නැති වෙලා යනවා. ලද දෙයින් සතු වෙන ස්වභාවය නැති වෙලා යනවා. ගුණය පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා. සහැල්ලු බවත් නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මොකද කරන්නේ භික්ෂුව බාහිර වැඩ කටයුතු වල ඇලිලා ඉන්නවා කියනවා. දැන් අපි හැමෝටම එක එකනාට කරන්න යම් කාර්යයක් තියෙනවනේ. දැන් මේ පිටුතුන් රසා කරන තැන Tamanට කළ යුතු වැඩ ටිකක් තියෙනව නේද? ඒ ටිකත් කරන ගම මේ හැම එකම දැන් අන්න බදාගෙන ඉන්නවා. බාහිර හැම එකටම යනවා යා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊ භික්ෂුව බාහිර වැඩ කටයුතු ඇලිලා ඉන්නවා. එයාට අහිමි. භික්ෂුවකට තියෙනව නේද කරන්න වැඩක්? මොකද්ද? බණ කියන එකද? බණම කී ඉන්න එකද? දාන ගෙදරටම හැමදාම වඩින එකද? පිරිතටම වඩින එකද? නෑ, භික්ෂුවට කරන්න දෙයක් තියෙනවා. ඒ දේවල් කරන්න එපා කියනව නෙමෙයි. ඒ තමයි භික්ෂුව කියන කෙනා බිහි වෙනකොට පැවිද්දෙදී ඒ කෙනාට කියන ඔබ දැකලා ඇති මොකද්ද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණතාය සියලු දුකින් නිදහස් වීම පිණිස නිබ්බාන සච්චි කරණතාය නිවන සාක්ෂාත් කිරීම පිණිස අනේ මේ සිවුරු අරගෙන මාව මහාන කරන්නකෝ කියලා කියනවා. අන්න භික්ෂුවගේ කාර්යය. එතකොට මේ භික්ෂුව හික්මෙන්න ඕන ආන්නේ කියපු කාරණාව මුල් කරගෙන. ඒ කාරණාවට මූලිකත්වය දෙන්නේ නැතුව අන්න භික්ෂුව පිටුපස්ස රඩිය තියයිද ඔහු පිරිහෙන්නේය. එතකොට එයාගේ සැහැල්ලු බව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ ධර්මී හික්මෙන්න තමයි එයාට සැහැල්ලු වෙන්නේ යා. ඒකින තේරුම් ගන්නේ තමාගේ යථා ස්වභාවය තේරුම් යන්න එයා සැහැල්ලු කෙනෙක් වෙනවා. ඇයි කෝලහල කරගන්න යන්නේ? ඇයි ඒ කෙනාට ධර්මයේ තේරෙනකොට උන ධර්මයේ සඳහන් වෙනවා ක්‍රෝධ කරන්න හොඳ නැහැ. ක්‍රෝධය අකුසලයක්. වෛර කරන්න හොඳ නැහැ. ඒකේ නිදහසට මෙත්සිත වඩන්න ඕන. අනේ ඒ කෙනා මෙත්සිත පුරුදු කරනවා. එතකොට එයාගේ ද්වේෂී නම් වූ අකුසලයේ අයින් වෙලා සැහැල්ලු කෙනෙක් වෙනවා. මෙත්සිත එනවා යාට. අන්න මෛත්‍රියෙන් යා සැහැල්ලුයි. එතකොට යාට බයින්නවා කට්ටිය. අනේ මෙයා සැහැ ඉන්නවා. අන්නේ කෙනා ගිහි කෙනෙක් වේවා පැවිද්දෙක් කවුරු හරි අන්න ධර්ම හික්මෙන්නේ නැද්ද? බාහිර දෙයට ඇරිලා හිටියොත් අන්න ධර්මයේ හික්මිනික ඔහුට අහිමි වෙනවා. අහිමි වෙනකොට එයාගේ සැහැල්ලු බව නැති වෙනවා. ඔබට මතක ඇති පින්වත්නි බුද්ධ දේශනාවේ තියෙනවා කාය විවේකය චිත්ත විවේකී කියලා සැහැල්ලුවක්. එතකොට මේ දේ කාය විවේකය චිත්ත විවේකයක් කියන දේ අපිට බත්මාලු කාලා ගන්න බෑනේ. අපි කන ආහාරයෙන් අපිට ඒක ගන්න බෑ. අපි සල්ලි භාග වලින් අපිට ගොඩ සල්ලි තියෙයි. අපිට ඒක ගන්න බෑනේ. සල්ලි තිබුණ කියලා මානසික ප්‍රශ්نين අපිට නිදහස් වෙන්න පුළුවන් නේද? බෑ. අපි හොඳ උගත් වෙන්න ඇති. හොඳම ප්‍රසිද්ධ උගත් කෙනා අනේ සැහැල්ලු වෙන්නේ.
මනසින් එයා පීඩා විඳිනවා. අන්න කාය විවේකය, චිත්ත විවේකය නම් වූ සැහැල්ලුව අන්න ඒ කෙනාට ගන්න තියෙන්නේ ධර්මයෙන් පුරුදු කිරීමෙන්මයි. වෙන කිසිවකින් නෙවෙයි. එතකොට අපිට තේරෙනවා පින්වත්නි, අපිට අවශ්‍ය කරන සැහැල්ලුව අපි සොයන, පතන, කියන, හිතන සැහැල්ලු බව අපිට ගන්න තියෙන්නේ කුමකින්ද? ධර්මයේ හික්මීමෙන්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ කෙනා මොකද අනවශ්‍ය කතාවේ ඇලි ඇලිම ඉන්නවා. හිතන්න, ධර්මයේ හම්බෙන්න කලින් අපි අනවශ්‍ය කතාවල කොච්චර හිටියද? ධර්මයේ සමහර විට අපිට මේ හම්බෙලා අපි මේ කියනවා කතාවේ ඉන්න එපා, අනවශ්‍ය දෙතිස් කතාව ඕනේ. අපි අහුවෙලා ගියාට පස්සේ චුට්ටක් කල්පනා කරලා බලන්න. අපේ හිත විසිරිලාද? අපේ හිත තැම්පත් වෙලාද? කෝ අපේ සැහැල්ලුව? කෝ සිටී සැහැල්ලු බව, චිත්ත විවේකී අහලකවත් නැහැ. එතකොට බලන්න, අපි ධර්මයෙන් ඈත, අකුසලයේ තුල. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. අනවශ්‍ය කතාවක් කතා කරන්න එපා. ඒ භික්ෂුව පිරිහෙන්නේය. එතකොට මේ සීක කියලා කිව්වේ භික්ෂුව කියලා මෙතන කියන්නේ හිටියේ එතන ස්වාමීන් වහන්සේලා නිසානේ. එතකොට මේක ගිහි කෙනාට පැවිදි කෙනාට දෙන්නටම අදාළයි. අන්න දෙතිස් කතාව කතා කරන්න එපා. දේශපාලනේ කතා කළොත් අපිට සැහැල්ලුවක් ඉන්නේ නැහැ. මෙතියමිතුරු ගැන කතා කළොත් අපි හිත විසිරෙනවා. යාන වාහන ගැන කතා කරොත්, ගීදුරු ඉඩකඩම් ගැන කතා කළොත්, ආහාර පාන ගැනම කතා කර හිටියොත්, අන්න දෙතිස් කතාව සැහැල්ලු බව නැති කරන දෙයක්. අන්න ඒකින පිරිනව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එයා හොඳට නිදියනවා. කැම ටිකක් කනවා, නිදා ගන්නවා. අපි සමහර විට අපිත් කරනවා, සමහර වෙලාවට අපිට හිතේ සැහැල්ලු බව නැති වුනහම අපිට හිතනවා පොඩ්ඩක් නිදාගත්තොත් හොඳයි කියලා. හිතනවනේ. ඒක ඇත්ත. හිතලා අපි කල්පනා කරන්න අපි සමහර ලාවට ගිහිල්ලා නිදා ගන්නවා. හරි, නිින්ද ගියාට පස්සේ අපි ආයෙ නැගිටිනවා. ප්‍රශ්නේ එතනමයිනේ. අන්න නිින්ද අපිට සැහැල්ලු ඇති කරලා දෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ කෙනා පිරිස එක්කම ඇලි ඇලි ඉන්නවා. එයාට කෙනෙක් දකින්න හිටියේ නෑ, අමාරුයි. කවුරුත් නැත්තම් අමාරුයි එයාට. ඉන්න බෑ. හොයාගෙන යනවා පිරිස. අන්න පිරිස හොයාගෙන ගිය ගමම්ම වැටෙන්නේ නැද්ද දෙතිස් කතාවට? පිරිස හොයාගෙන ගිය ගමම්ම එයාගේ තිබ්බ සැහැල්ලු ඉවරද නැද්ද? බුදුරජාණන් වහන්සේ මේ පින්වතුන්ට මතක ඇති, ධර්මයේ පුරුදු කරන්න කියන්නේ පිරිසින් වින් වෙලාද, එක ගොඩේ ඉඳලාද? අන්න අපිට හැම සූත්‍රයකම හම්බෙන්නේ පිරිසින් වින් වෙලා හුදෙකලාවේ ඒ භික්ෂුවක් යම් ප්‍රතිඵලයක් ලැබුණා නම්, යම් ශ්‍රාවකෙක් ප්‍රතිඵලයක් ලැබුණා ලැබුවේ එහෙමයි කියලානේ.
එතකොට හුදෙකලා බව කියලා කියන්නේ ඔක්කොම බඩු මුට්ටු ටික අරගෙන කැලේ යන එක නෙමෙයි. හුදෙකලාව කියලා කියන්නේ යා හිංසකව පැත්තකට වෙලා අන්න පිරිසින් අයින් වුණා. අන්න කතාවේ ඇලි ඇලි ඉන්න එකෙන් අයින් වුණා. එයින් අයින් වෙලා යා හිංසකව ගුණයක් වඩනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ ඉන්ද්‍රිය අසංවර වුණොත් හිතන්න අපි සමාදන් වෙලා ඉන්න සීල් පදයක් අපි ඇසට රූපයක් පෙනෙලා හරි කනින් ශබ්දයක් අහලා හරි අපේ ඉන්ද්‍රිය අසංවර වෙලා අපිට කෙලෙසයක් මතුවෙනවා. සැහැල්ලුද විසිරිලාද? විසිරිලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සූත්‍රයේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඇසට පෙනෙන රූපය නිමිත්තක්වත් ගන්න එපා. අනු නිමිත්තක්වත් ගන්න එපා. ඒ ඇසට පෙනෙන රූපය දැකීම මාත්‍රකින් නතර කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? අපි කල්පනා කළොත් අපි ගැනම තම තමා ගැන පොදුවේ පෞද්ගලිකව අපි සමහර වෙලාවට අපි තරහ කෙනා අපිට බස් එකේදී දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ අපි ගෙදර එනවා. ගෙදර ඇවිල්ලත් අපි කී යන්නේ නැද්ද? හරිය බස් එකේ මට හම්බුණා. මාව දැකලා මූණ අයින් කරගත්තා කියන්නේ නැද්ද අපි අන්න අරගෙන. අපි යම් අහිංසකව කෙනෙක් ගුණයක් වැඩුවා නම් ඒ ගුණය යාට ඉදිරියට කරගෙන යන්න පුළුවන්ද ඉන්ද්‍රිය සම්වරයෙන්? බැරි වෙනවා. මට අරියම් මෙහිම බැන්නා අක්කොච්චි මං අවදි මං මාව පැරැද්දුවා මා සතු දී පැහැර ගත්තා අන්න සිටියොත් අපි බලන්න මෙයාගෙන් අහපු පලිගන්නනේ පලිගන්න සිතක් තියෙන කෙනෙක් තුල ක්‍රෝධය නම් වූ අකුසලයේ තියෙන කෙනා තුළ තිබෙන්නේ සැහැල්ලුවද විසිරීමද? අන්න. ඒකයි මං කිව්වේ එයාට මතක නෑ එයා කරන දේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා රාගෝ අත්තං නජාන පස්සති. රාගයෙන් ඉන්න කෙනාට අර්ථය තේරෙන්නේ මොකද්ද කරන්නේ මං තේරෙන්නේ යාට. රාගෝ ධම්මන්න පස්සති. ධර්මයේ එයාට මේ මොහොතේ වැටහෙන්නේ නැහැ. කොයි වගේද හරියට අන්ධන්ත මන් තදා හෝති. අන්ධෙක් වගේ කියනවා. කොමකින් අන්ධෙක්ද? ධර්මයෙන් අන්ධෙක්. ධර්මයෙන් අන්ධෙක් කියන්නේ ඔහු තුල තියෙන එතකොට අධර්මයනේ. අධර්මයේ තුල ඇත්තේ කුසලයේද අකුසලයේද? අකුසලයයි. පින්නද පවද? පවයි. අන්න ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා ඒ මොහොතේ මැරුණොත් යා දුගතිය ගිහිල්ලා උපදිනවා. අන්න යාට සහැල්ලු වහිමි. එතකොට පින්වත්නි සමහර වෙලාවට අපි හිතනවා මෙහිම. ඒ තමයි අපිට කවුරු හරි වැඩක්
බාර දෙනවා. අපිට කවුරු හරි මොකක් කර කියනවා අනේ මල්ලියේ ඔයා ඔක කරන්න. ඔයා ඔක බලලා පොඩ්ඩක් කරගෙන යන්නකෝ කියලා දෙනවා. මොකටද අපි කෙරෙහි විශ්වාසයෙන්. එතකොට අපි හිතුවොත් මන් නැතුව මේක කරන්න බෑ. මම තමයි එකම සුපිරි කෙනා කියලා මේකට හිතුවොත් හිතන ගමන් හිතනයක් වාරයක් ගානේ එයාට ඒ තුලින් කුසලයේ දියුණු කරගන්න අහිමි වෙනවා. දැන් මේ පින්වතුන් අහලා ඇති දානයක් දීලා ඉවරුනහම ඡාගානුස්සතිය එයා සිහි කරනවානේ ශ්‍රාවකයා. මං අසවල් දේ මට තිබුණා. දැන් මං ඊදී අත්හැරියා කියලා එයා හිතනකොට බුදුරජාණන් දේශනා කරනවා අනේ යාට හිතේ අන්න සතුටක් එනවා. එතකොට සතුට එයාට අහිමි වෙනවා එයා අන්නාර විදිහට කල්පනා කළොත්. ඒ කොහොමද? ඔන්න කෙනෙකුට අපි කාට හරි කියනවා ඔන්න ලොකු දානයක් තියෙනවා. හිතමු අපි. ඒකේ අපි බාර දෙනවා එයාට ඔයා මේදී පොඩ්ඩක් බලලා කරන්න. ඒදී කරන බාර දුන්නාට පස්සේ එයා ඒක ගත්තොත් මාන්නයකට. සමහර වෙලාවට වැඩ කටයුතු බහුල නිසා සමහර කෙනෙකුට එයාගෙන් අහලා කරන්න බැරි වෙනවා. එයා හිතුවොත් මගින්මයි අහන්න ඕන. ඊට පස්සේ එයාට ආරංචි වෙනවා අරයා අහන්න නැතුව මෙන්න මෙහෙම දෙයක් කරලා දැන් හරි වැඩේ. අරයට තරහ යනවද නැද්ද? එයාට අර පින කරගන්න පුළුවන් හැකියාව අහිමි වෙයිද නැති වෙයිද? අහිමි වෙනවා. එයාගේ තිබිච්ච සැහැල්ලුව එහිම් පිටින්ම වැටෙනවා. වැටිච්ච ගමන් ඉන්නේ මොකේද? ක්‍රෝධේ. හම්බෙන්නම් හම්බෙච්ච දෙන්කෝ මට මං කියන්නේ. එහෙම නේද ඉන්නේ? අන්න වෙච්ච දේ. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි සැහැල්ලුව කියන දේ අපිට නැති වෙනවා පින්වත්නි. අපි දුරදිග නොබලා කල්පනා කිරීමෙන්. අපි ගහින් ගෙඩියෙන්න වගේ ඔහි කරන්න යනවා. කරපු ගමන් ඊළඟ මොහොතේ ගිහිල්ලා හැප්පෙනවා. ඊ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැමෝම ඉන්නේ විද්‍යාව තුලද අවිද්‍යාව තුලද? අවිද්‍යාව තුල. අපි ඉන්නේ තණ්හාවෙන් බැඳිලාද? තණ්හාවෙන් නිදහස් වෙලාද? තණ්හාවෙන් බැඳිලා. අවිද්‍යාව තුල ඉන්න තණ්හාවෙන් බැඳි ඉන්න අපි තුල වැඩින්නේ නීවරණ. නීවරණ වැඩෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්න ඒ තුලින් ඒ සිත තුල සැහැල්ලුව කියන දේ අහිමි වෙලා යනවා කියලා. අපි පොඩ්ඩක් හිතුවොත් කාමච්ඡන්දේ ගත්තොත් අපි කාම අරමුණක් අපිට ඇවිල්ලා ඉන්නකොට අපිට සැහැල්ලුව නැහැනේ. ව්‍යාපාදයෙන් ඉන්නකොට අපිට සැහැල්ලුව නැහැ. තීන මිද්දෙන් ඉන්නකොට නැහැ. උද්දච්ච කුක්කුච්චෙන් පසුතැවීමෙන් විසිරීමෙනුත් ඉන්නවා.
අහිමි සැහැල්ලුව. පසුතැවීමෙන් ඉන්න නිසා ඔන්න කෙනෙක් අතින් වැරද්දක් වෙනවා. ඒ වැරද්ද වුණා. එයා සමාව ගත්තා. ඒකින් එයා නිදහස් වුණාට පස්සෙත් එයා තව හිත ඉන්නවා නම් අනේ මං අතින් මෙහෙම වුණා. අනේ මම වගේ අඥාන කෙනෙක්. පොඩ්ඩක් හිතන්න පින්වත්නි, අපි කල්පනා කළොත් අඟුලිමාල ස්වාමින් වහන්සේ දිහා රහත් වෙන්න කලින් මේ ලෝකේ පුරුෂයන් අතරින් ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ, සියල්ල දක්නා සියල්ල දන්නා සර්වඥ උතුමන් වහන්සේ, දෙවියන්ගේ මිනිසුන්ගේ ගුරුවරයා, කිසි කෙනෙක් එක්ක සම කරන්න බෑ. බුදු කෙනෙකුටම පමණක් සම කළ හැකි උතුමන් වහන්සේ නම් වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ කඩුවක් අමාරුවගෙන පැන්නනේ. පසු තැවුණ නම් අනිමං මෙහිම ගුණයෙන් තිබිච්ච උතුමන් වහන්සේට කඩුවක් කරන් පැන්නුවනේ මම මරන්න කියලා හිතාගෙන කියලා අඟුලිමාල එදා හිතුවා නම් පසු තැවිතිවි හිටියා නම් අදත් අපි වගේ මේ කොහේ ඉපදිලානේ. අන්න පසුතැවීම කියන්න පින්වත්නි බරපතල අකුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් කළාට පස්සේ පසුතැවෙන්නේ නැත්තම්, යමක් කිව්වට පස්සේ පසුතැවීම ඇති වෙන්නේ නැත්තම්, අන්න ඒ වගේ දේ තමයි කරන්න ඕන. ඒ පසුතැවෙනකොට ඔහුට අහිමි වෙනවා එයාගේ කායික සැහැල්ලුවත් අහිමි. එයාට කන්න හිතින්නේ නැහැ. ඔහි බලාගෙන ඉන්නවා පුටුවක් උඩට වෙලා. නැද්ද අද සමාජයේ හිම අය ඉන්නවනේ. එයාගේ මානසික සැහැල්ලුව අහිමි. කාය චිත්ත විවේකය උට ස්පර්ශ කරන්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේවිතබ්බ කියන සූත්‍රයේ යමක් කියන්න කලින් රාහුලෝවාද සූත්‍රෙත් කියනවා බුදුරජාණන්සේ දේශනා කරනවා. මොකක්ද? යමක් කරන්න කලින් කල්පනා කරන්න කියනවා. මේදී මම කළොත් හරිද වැරදිද? වැරදි නම් කරන්න එපා. ඒ වැරදුනොත් පසුතැවීම සැහැල්ලු වහිමි. ඒ සාමාන්‍ය මිනිසයාගේ ස්වභාවය මොකද්ද? අමුතුවෙන් පසුතැවීම කියන එක අනේ මට එන්න කියලා ගන්න ඕනේ නේ. ඉබේනවා. තරහ මට එන්න කියන දෙයක් නෙන්නේ. වචනේ හිමි වෙන්න බැරිද තරහ යනවා. අනේ තික්ක යන සැහැල්ලු වහිමි වෙලා යනවා. ඊළඟට තමයි අර මං කිව්වා දුරදිග බලලා කල්පනා කළේ නැත්තම් අපිට සැහැල්ලුවක් නැති වෙනවා. ඒකට හොඳම දේ තමයි අපි හම්බ කරනවා. දැන් මේ පිටුම් රැකී ආරක්ෂා කරලා දෙයක් හම්බ කරනවනේ. එතකොට ඒ දේ ඒ කෙනා මොකද කරන්නේ?
එයා ඉතුරු කරගන්නේ. ඔන්න හිතන්න කාලයක් ගියාට පස්සේ ඔන්න එයාගේ අම්මට තාත්තට ලෙඩ වෙනවා. දරුවෙකුට ලෙඩක් දුකක් හැදෙනවා. ඔන්න සල්ලි ඕන. කියනවා ලක්ෂයයි 5යි 10යි කියනවා. දැන් පිස්සෙක් වගේ දුවන්නේ නැද්ද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබට මතක ඇති පින්වත්නි ලස්සන සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ වියග්ගපජ්ජ සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනවද? කාරණාවන් 4ක් ගැන. ශ්‍රාවකයා ඇති කරගත යුතු සම්පatti 4ක් ගැන. එතකොට මේ සම්පatti 4 එයාට තිබුණොත් අන්න එයාට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන උත්ථාන සම්පදාව තියෙන්න ඕනේ එයාට. උත්ථාන සම්පදා කියලා කියන්නේ ඒ කුල පුත්‍රයා යම් කර්මාන්තයක යෙදෙනවද ගොවිතැන වේවා රැකියාවක් වේවා කුමක් හරි එයා යම් කර්මාන්තික රැකියාවක යෙදෙනවා. ඒක යා දක්ෂව කරන්න ඕන. කම්මැලි නැතුව කරන්න ඕන. හොඳ විමර්ශන නුවණකින් උපාය විමර්ශනයෙන් කරන්න ඕන. අන්න එතකොට යාට ඔෆිස් එකේ ප්‍රශ්න නැහැ. උපාය විමර්ශනේ නැතුව කම්මැලි වෙලා කතාවට ඇලිලා දක්ෂ නැතුව හිටියොත් එයාට ෆයිල් ගොඩ ගැහෙනවද නැද්ද? එයාට සැහැල්ලුව තියේද අහිමිද? අහිමි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරක්ක සම්පදාව තියෙන්න ඕනේ යාට. ඒ තමයි එයා රැස් කරගත්ත දේ අන්න ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරගත්තේ නැත්නම් දැන් මං කියවනේ එයාට උන අනාගතේ ලෙඩ දුකක් හැදෙන්න පුළුවන්. දරුවෙකුට ලෙඩ දුකක් හැදෙන්න පුළුවන්. එතකොට සල්ලි භාගය ඕන වෙනවා. ඊට පස්සේ යම් යම් කටයුතු සඳහා සල්ලි භාගය ඕන වෙනවා. එයා මොකුත් නැහැ. එදා හම්බ කරගත්ත කෑවා බීවා හිටියා. එයා හම්බ කරගන්න දේ ආරක්ෂා කරගන්න නැතුව වියදම් කරන්න නැතුව වියදම් කරනවා කියන්නේ මේ ලෝ මසුරුකම නෙමෙයි. මේ කියන්නේ යා සූදුවට යන්නේ. ඒ ධනෙ සූදුව පිණිස යොදවන්නේ. ඒ ධනය මත්පැන් පිණිස යොදවන්නේ. සල්ලාලකම පිණිස යොදවන්නේ. පින පිණිස යොදවමින් ඒ දේ ඉතුරු කරගන්නවා. එහෙම ඉතුරු කරගත්තොත් එයාට අනාගතයේ සැහැල්ලුවක් එයිද නැති වෙයිද? අන්න. එතකොට මේ පින්වත්නි මම මේ කියන්නේ මේ අපේ ලෞකික ජීවිතය ගැන. ඒතර ලෞකික මේ ස්වභාවයක් අපිට සැහැල්ලුවෙන් තියාගන්න නැතුව හිතන්න බෑ. අපිට ලෝකෝත්තර තත්වයක් කරා යන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට අපිට කල්යාණ මිත්‍රයෝ හිටියේ නැත්තම්, කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබුණ නැත්තම් යාගේ සැහැල්ලුව අහිමි. එයියට කල්යාණ මිත්‍රෙක් හිටියානම් ඒ කල්යාණ මිත්‍රයා කියන එක නම් සද්ධාවන්ත කෙනෙක්, සීලවන්ත කෙනෙක්. එතකොට අන්න එයාට ඒ කල්යාණ මිත්‍රයාගෙන් අහගන්න හම්බෙනවා, දැනුමුතුකම් ගන්න හම්බෙනවා. එතකොට එයා යම් අකුසලයක් තුල සමාදන් වෙන්න තිබුණොත් ඒකෙන් එයා නිදහස් වෙනවා. අන්න වටිනාකම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමජීවි කතා. ඒ තමයි එයාගේ වියදම ආදායම වියදම ගැන එයා දැනුවත් වෙන්න ඕන.
එයා කර්මාන්ත එය ආයතනයක ප්‍රධානියෙක් නම් එයා ඒ ගැන දන්නේ නැත්නම් ඒ ආයතනෙ බිඳ වැටෙනවා. ඒ වර්තමාන ලෝකේ හැමෝම අවංක නෑනේ. අල්ලසින් දූෂණයෙන් ජීවත් වෙනවා. එතකොට අන්න එයාට එයා දන්නේ නැත්නම් මේ කෙනාගේ ස්වභාවය මෙහෙමයි. මේ නිසා මෙන්න මේ වගේ වියදමක් ගිහිලා තියෙනවා. මේ නිසා මෙන්න මෙහෙම ආදායම් ලැබිලා තියෙනවා. ආදායම වියදම ගැන දැනුමක් නැත්නම් එයා බංකොලොත්. ඒ නිසා පින්වත්නි මේ සැහැල්ලු බව කියලා කියන්නේ අපේ ජීවිතේට ඉතාමත්ම වටිනා දෙයක්. ඒ නිසා මේ සැහැල්ලු බව ඇති කරගන්න තිබෙන්නේ අපිට මේ උතුම් ශ්‍රී සද්ධර්මයමයි. ඒ තමයි අපිට අහිංසකව අපිට ගුණධර්ම දියුණු කර ගැනීමෙන්මයි මේ ධර්මය අධ්‍යයනය කරමින් මේ සූත්‍ර පොතපත කියවමින් අහිංසකව ප්‍රතිපදාවේ යෙදෙමින් අන්න යෙදුනොත් ඒ කෙනාට සැහැල්ලු බව ඇති කරගන්න හැකියාව ලැබෙනවා. කායික සැහැල්ලු බවත් කාය චිත්ත විවේක කියන සැහැල්ලු බව යම් දවසක ඇති කරගත්තොත් අන්න එයා සමාධිය කියන දේ ස්පර්ශ කරනවා. එයා ප්‍රඥාව කියන දේ යම් දවසක ස්පර්ශ කරනවා. එයා සසරින් නිදහස් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ සැහැල්ලු බව අපේ ජීවිතයට ඇති කරගෙන මමත් මේ උතුම් ගෞතම බුදු සසුනේ ධර්මාවබෝධ කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. සාදු. අද ගටිකාර මහා සෑ වාර්ෂික වස්සාන පින්කම් මාලාවේ දායකත්වයේ දරන්නේ පින්වත් දමිත් පැලැන්දගම මහත්මයා සහ තරින්ද්‍රා සුරවීර යන පින්වතුන් විසින් අදට වසරක් සපිරෙන අයානා පැලැන්දගම දියණියට සෙත් පැතීම පිණිසත් මියගිය ඥාතීන්ට සුජීවත්ව සිටින ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් ඒ පින්වත් සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන බලාපොරොත්තුෙන් යුතුව. ඉතින් ඒ නිසා ආදාප රැස් කරගත් පින ප්‍රථමයෙන් අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. ගටිකාර බ්‍රහ්මරාජයා ප්‍රධාන සියලු බ්‍රහ්මීන් දෙවියන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂාව මේ පින්වත් සියලු දෙනාට සැලසෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මය අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලුම පින් අද දින පින්කම්මේ දායකත්වයේ දරන ඒ පින්වතුන් නමින් මියගිය සරෝජනී දේවේන්ද්‍ර මහත්මිය, නන්දසිරි සුරවීර මහත්මයා, ඒ වගේම ටෙරන්ස් ගුණසේකර මහත්මයා ඇතුළු ඒ මියගිය සියලු මළගිය ඥාතීන්ට මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ මේ පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ පින අදට වසරක් සපිරෙන අයානා පැලැන්දගම දියණියටත් ඒ වගේම දමිත් පැලැන්දගම මහත්මයා, තරින්ද්‍රා සුරවීර මහත්මිය, සුනේත්‍රා සුරවීර මහත්මිය ඇතුළු පවුලේ සීලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ මේ පින්වත් සීලු දෙනාටමත් නන්වයිරින් උදව් උපකාර කළ සීලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වූ ඒ සීලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලබත්වා.
ඒ වගේම මේ පින අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දිවිදුන් ඇතුළු මහා සංඝරුවන මේ පින් අනුමෝදන්ව උතුම් ගෞතම සසුනේ ධර්ම අවබෝධ කරත්වා. ඒ වගේම මේ පින ශ්‍රද්ධා රූපවාහිනී සියලුම පින්වත්තුන්ටත් ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ පින්වතුන්ටත් ඔබ අප සියලු දෙනාටමත් මේ පින සමලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඔබ අප සියලු දෙනාටම උතුම් ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සුපිනුතුනි, වස්සානයේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන තුළ අප මෙසා විශාල කාලයක් පුරාවටම කතා කරමින් උතුම් ධර්මකාරණා පිළිබඳ අවබෝධය ලබා ගත්තා. ඉතින් අද දවසේදී ධර්මදේශනයේ සඳහා වැඩම වදාළ මහමෙවුනාව භාවනාසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේට මා පුණ්‍යානුමෝදනා කරනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සුවසේ ධර්මාබෝධය ලබන්නට අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාමය වැඩසටහන සඳහා දායකත්වයේ දැක්වූ සුපින්නතුන්ටත් අද මේ අමාවතුර මහමෙවුනා භාවනාසපුවේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ විසින් සංවිධානය කරන මේ උතුම් වස්සාන පින්කම් මාලාව සඳහා මේ උතුම් ධර්ම දේශනාවේ ශ්‍රවණය කරන්ට සැපැමිණි සුපින්වත් ඔබටත් මා පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේව වන්දනා කිරීමට පසඟ පිහිටුවා වැඳ මා කීවට පසුව මේ විදිහට කියන්න. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරතේන කතං වාර්ෂික වස්සාන පින්කම් මාලාව ඝටිකාර සෑරදුන් නමදී